සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ හැම දිනාටම. සදහවතුනි, ජීවිත යාත්‍රාවේ යථාර්ථය පසක් කරනු රැසියෙන් බෞද්ධ රූපවාහිනිය සුපින්වත් ඔබ වෙත sannivedanaya කරන බුදුමග සතරමානුශාසනා මාලාවේ අද දවසේ දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. මේ උතුම් වූ දේශනාව වෙනුවෙන් ඔබ අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් සුපුරුදු ගෞරවනීය ආරාධනය පිළිගෙන ධම්සභා මණ්ඩපයට වැඩම කොට වැඩ සිටින පින්වත් ස්වාමීන් වහන්සේ ලබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනයේ ධර්මාචාර්ය අතිපූජනීය මාංකඩවල සුදස්සන පින්වත් ස්වාමීන් වහන්සේ අපි හැමදෙනාම සාදු නදින් নমස්කාර පූරකව ධම්සභා මණ්ඩපයේ වෙත පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සදහවතුනි, අද මේ උතුම් වූ දේශනාව වෙනුවෙන් සිය පුණ්‍යකාමී බැතිබර දායකත්වය එකතු කරන්නේ දේශකයන්න් වහන්සේගේ උතුම් කල්යාණ මිත්‍ර භාවයෙන් කටයුතු කරන ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි සුමිත් සහ ලතා කුලරත්න යන පින්වත් පිරිස ප්‍රධාන දරුත දිනාවල කාවින්ද දේවක, නිලංක රන්දන පුතුන් දෙපළ සහ තුෂිකා රන්දිය දීනිය ප්‍රධාන පවුලේ පින්වත් පිරිස. ඒ හැම දිනාටත් උතුම් වූ ධර්මාබෝධයේ පිණසම මේ දේශනාව මහෝපකාරී වේවායි ප්‍රාර්ථනා කරමින් අපි පින්වත් ස්වාමීන් වහන්සේට මෙතෙන් පටන් මේ උතුම් වූ දේශනාව සිදු කරන්නට নমස්කාර පූරකව සාදු නදින් ආරාධනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. චක්කුං පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්ස පච්චයා වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති යම් පපංචේති තතෝ නිදානං පුරිසෝ පපංච සංඥා සංකා සමුදාචරಂತಿ අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයේසු රූපේසු තී. සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, මේ පින්වත් පිරිස දැන් මේ සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් බිදක් ශ්‍රවණය කරන්නට. ඒ නිසා හැම දිනම ඊ타මත් වමනාවෙන් ඊ타මත් ඕනෑකමින් නොයෙක් අරමුණු වල හිත විසිරෙන්නට නොදී මේ දේශනාව ශ්‍රවණය කරන්නට කියලා මුලින්ම මතක් කරනවා. පින්වතුනි, අනන්ත සංසාර දිහා බලනකොට ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ඕන තරම් මේ ලෝක ධාතුවේ පහළ වෙලා තියෙනවා. අනිත් ජීවිත පැත්තකින් තැබේවා හඟවා කියන අරුතක් තේරුම් ගන්නට පුළුවන් හැකියාවක් ඇති මිනිස්සු විලත් අපි ඕන තරම් ඉන්න ඇති. ඒත් ඒකම බුද්ධ ශාසනයක්වත් ආදරෙන් ඇසුරු නොකළ නිසා, ආදරෙන් කන් යොමු කරලා සද්ධර්මයේ නාසපු නිසා තාම අපි
සංසාරයේ මේ අත දුවන සැරිසර නැත්තු වෙලා. ඒ එකම බුද්ධ ශාසනයක්වත් ආදරෙන් ඇසුරු නොකළ බවට, ඒ වගේම සකසා ධර්මයේ අහලා ඒ ධර්මයේ තුල නොයදුණු බවට හොඳම නිදසුනක්, හොඳම සාක්ෂියක් අපේ මේ ජීවිතය. එහෙම එක ශාසනයක් හරි අපි බොහෝම ශ්‍රද්ධාවෙන්, බොහොම වමනාවෙන් හැසිරුණා නම් එකම ශාසනයක හරි මේ දුක් සහගත සසර මේ අත දුවන සැරිසර නැත්තු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අද දවසේ හරි අපි බුද්ධිමත් වෙන්නට ඕනේ. ලෝතර බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ බොහෝම කලාතුරකින්. පින්වතුනි, ධර්මයේ පෙන්නනවා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා තව බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනකන් සමහර කාලවල තියෙනවා බුද්ධ ශූන්‍ය කාලයන් ගණනෙන් අසංකේයයි. මෙන්න මෙච්චරයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම අසංකේයයි කියන ගණන අපි අහලා තියෙන විදිහට 1.140කින් ලිවිය හැකි ගණනක්. ඒ කාලයේ පුරාවටම මේ ලෝක ධාතුවේ නිවන් දකින මග නැහැ. ඉතින්දි කල්පයක් කියනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන කල්පය කියන්නේ මෙන්න මෙච්චරයි කියලා කියන්න පහසු නැහැ. එක්තරා භික්ෂුන් වහන්සේ නමක් භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා, ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ, ඒ සඳහා උපමාවක්වත් වෙන්න පුළුවන්ද? මහාන උපමාවක් නම් වෙන්න පුළුවන්. ඒත් ඒකද ප්‍රමාණවත් නැහැ කියලා යොදුනක් කියන්නේ 76ක්. 76ක් දිග, 76ක් උස, 76ක් පළල. මහ විශාල ගල් පර්වතයක් tie. මිනිසෙක් මනුස්ස ලෝකේ මිනිස්යන්ගේ අවුරුදු වලින් අවුරුදු 100කට සැරයක් මේ ගල් පර්වතය රෙදි කඩකින් පිහිනවා. මෙහෙම පිහිනකොට යම් දවසක මේ විදිහට පිහලා මේ ගල ගෙවිලා ගියත් කල්පය කියන එක ඉවර වෙන්නේ නැහැ. එතකොට පින්වතුනි, බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා මොන තව බුදුරජාණන් වහන්සේ නමක් නැතුව එක ගලක් ගෙවිලා ගියා. මේ වගේ ගල් දෙකක්, ගල් 10ක්, 20ක්, 30ක්, 40ක්, 50ක්, 100ක්, 1000ක්, 10000ක්, ලක්ෂයක් මේ විදිහට ගෙවිලා ගියා. ඒත් බුදුරජාණන් වහන්සේ නමක් නැහැ පහළ වෙලා. ඒ තරම් අතිශයම දුර්ලභයි මේ බුද්ධෝත්පාද කාලය. ඒත් අද දවසේදී භවයෙන් වැහිලා නිසා අපිට ඒක පේන්නේ නැහැ. නොපෙනෙන නිසා මේ අවුරුදු 50ක 60ක ජීවිතය අපි අසංකීයක ඖෂධිය නැත්තෝ වගේ ගත කරන්නේ. අපේ ජීවිතයට මෙන්න මේ කාලේ වෙනකන් අවශ්‍ය තියෙනවා. මෙන්න මේ කාලේ වෙනකන් නිරෝගීකම තියෙනවා කියලා සහතිකයක් දෙන්න කෙනෙක් නැහැ. කොයි වෙලාවෙ මරණය සිද්ධ වෙනවද දන්නේ නැහැ. නොමර හිටියත් අවුරුදු 100ක් හෝ ඉති චුට්ටක් අඩු හෝ වැඩි වෙන්න පුළුවන්. පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන්. මේ කාලය තුල තමයි අපිට යම් කිසි ජීවිතයට රැකවරණයක් හදාගන්න නම් හදාගන්න තියෙන්නේ. මේ අවස්ථාව වැරදුනොත් අපිව බේරගන්න වෙන කිසිම කෙනෙක් එන්නේ නැහැ කියන එකත් මතක් කරලා, ඉමක් කොනක් පරක් තිරක් නැති මේ දීර්ඝ සංසාර ගමන මෙතනින් හෝ නිමා කරගන්න ඕනේ කියන අදහස් ඇතුව, කලන සිත් ඇතුව හැමදෙනාම
මේ ධර්මය අවබෝධ කරගන්න උත්සාහවත් වෙන්න කියලත් කලන සිතින් මතක් කරනවා. පින්වතුනි, අද මම මේ දේශනාව සඳහා මාතෘකා වශයෙන් තැබුවේ භාගවත් බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයේ ඒ ත්‍රිපිටක ධර්මයේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි කාණ්ඩේන මදුපිණ්ඩික සූත්‍රය. මේ සූත්‍රය දේශනා කරන්නට මුල් වුණේ තථාගතයන් වහන්සේ ශාක්‍ය ජනපදයේ කිඹුල්වත් නුවර නීග්‍රෝධාරාමේ වැඩ ඉන්න කාලේ දවසක් උදෑසන පාසිවුරු හැඳ පෙරවගෙන කිඹුල්වත් පුරයට පිණ්ඩපාතේ ගිහිල්ලා වැඩලා පසුබත් කාලේ ඒ ළඟ තියෙන මහා වනයේ විශාල බිලි ගහක් මුල දිවා විහරණයේ පිණිස වැඩ වාසය කරන වෙලාවේදී දණ්ඩපාණි නැමැති එක් ශාක්‍යයෙක් භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා. ඔබ කිනම් වාදියෙක්ද කියලා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ තමන් කුමන ආකාරයේ අදහසක් දරන කෙනෙක්ද කියන එක දෙවි මිනිසුන් සහිත ලෝකයේ තුල තමන් වහන්සේ කිබඳු කෙනෙක්ද කියන එක මතක් කරනවා. මේ වෙලාවේදී මේ බමුණා නළල රැලි කළා දිවත් එළියට දාලා එතනින් ඉවත් වෙලා යනවා. පස්සේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා රැස් වෙච්ච වෙලාවක මේ සිද්ධිය මතක් කරනවා. මතක් කළා යම් වෙලාවක පුරුෂයා තුල ප්‍රපංච සංඥා සංඛාරයෝ läග නොගනී නම් ඒකම රාගානුසී අවසානයේ පටිඝානුසී අවසානයේ මානානුසී අවසානයේ කියලා මතක් කළා කෙටියෙන් මතක් කළා විහාරයට වඩිනවා. ඒ වෙලාවේදී භික්ෂුන් වහන්සේලා අතර කතාවක් ඇති වෙනවා. භාග්‍යවතුන් වහන්සේ යම් වෙලාවක ප්‍රපංච සංඥා සංකාරයෝ පුරුෂයා තුල läග නොගනී නම් මේ සියලු කෙලෙස්යන්ගේ දුකෙත් අවසානය මේකයි කියලා කෙටියෙන් මේ දහම් කරුණු මතක් කළා. ඒක විස්තර වශයෙන් බෙදන්නේ නැතුව විහාරයට වැඩියා. භාග්‍යවතුන් වහන්සේ කෙටියෙන් විස්තර කරලා විග්‍රහ කළ කෙටියෙන් විස්තර කළ මේ මාතෘකාව විස්තර වශයෙන් විග්‍රහ කළා අපිට තෝරලා දෙන්න කවුද සමත් වෙන්නේ කියලා කතාවක් ඇති වුණා. මේ අතර තරා භික්ෂුන් වහන්සේ කොටසක් මතක් කළා මේ මහා කත්යායන මහරහතන් වහන්සේ දක්ෂයි වික්තයි පඬිතයි ධර්මදරයි කියලා හැමෝමත් කියනවා. භාග්‍යවතුන් වහන්සේ බොහෝ කොට ප්‍රශංසා කළා තියෙනවා. අපි මහා කත්යන ආමුදුරු ගාවට ගිහිල්ලා මේ ධර්මයේ අර්ථය අහගනිමුයි කියලා. ඊට අනුව හැමෝම ඊට සම්මත වෙලා එකඟ වෙලා මහා කශ්‍යප මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා සිදුවුම් සියල්ල මතක් කරනවා. ඒ වෙලාවේදී මහා කශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා එවත්නි සියල්ල දන්නා වූ දක්නා වූ භාග්‍යවතුන් වහන්සේ ඉද්දී භාග්‍යවතුන් වහන්සේ හමුවේදී මේ කාරණාව අහලා දැනගන්න නැතුව මංගාවට ආවේ හරියට හර හොයන පුද්ගලයෙක් අරටුව තියෙන ගහක් ළඟට ඇවිල්ලා කොලාතු ගෙනියන්න හදනවා වගේ. ඒ නිසා මේක භාග්‍යවතුන් වහන්සේගෙන්ම තමයි අහගන්න සුදුසු. භික්ෂුන් වහන්සේලා කියනවා ඒක හැමෝයි භාග්‍යවතුන් වහන්සේ සියල්ල දන්නාසේක දක්නාසේක ධර්ම ස්වාමී වෙනසේක. එතකොදුවත් භාග්‍යවතුන් වහන්සේ පවා වර්ණනා කළා තියෙනවා මහා කත්යායන ධර්ම දක්ෂයි වික්තයි පඬිතයි කියලා.
අනේ අපිට බරක් වශයෙන් නොගෙන මේ ධර්මයේ අර්ථය පහදලා දෙන්නයි කියලා මතක් කළා. ඒ වෙලාවේදී හොඳයි. එහෙනම් මට තේරෙන විදිහට මම මේ ධර්මයේ අර්ථය පැහැදිලි කරලා දෙන්න. හොඳට අහන්න. අහගෙන හොඳට මතක තියාගන්න. මතක් කරලා ඒක නැවත හිතිනු සිහි කළත් බලන්න කියලා මහා කත්තෙන මහරහතන් වහන්සේ ප්‍රකාශ කළා. මේ දහම් පර්යාය විස්තර කළා. එවත්නි චක්කුම් පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චය වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යම් විතක්කේති තං පපංචේති යම් පපංචේති තතෝ නිදානං පපංච සංඥා සංකා සමුදාචරಂತಿ අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයේසු රූපේසු. එවත්නි ඇහත් රූපයත් නිසා චක්කු විඥානය උපදිනවා. තුන්දෙනාගේ එකතු චක්කු සම්පස්සයයි. චක්කු සම්පස්සය නිසා අරමුණු විඳිනවා. පස්සපච්චය වේදනා. යම් වේදේති තං සංජානති යම් අරමුණක් විඳී නම් ඒ විඳින අරමුණ විඳින රූපය හඳුනනවා. යම් සංජානාති තම් විතක්කේති යමක් හඳුනයි නම් ඒ හඳුනන දෙයට හිතනවා. යම් විතක්කේති තම් පපංචේති යමක් හිතයි නම් ඒකම ප්‍රපංච වෙනවා. ඒකම යම් විතක්කේති තම් පපංචේති යමක් විතර්කණය කළයි නම් ඒක ප්‍රපංච වෙනවා. යම් පපංචේති යමක් ප්‍රපංච නම් තතෝ නිදානම් පුරුෂෝ එය මුල් කාරණාව කරගෙන එය නිදාන කරගෙන ප්‍රපංච සංඥා සංකා සමුදාචරಂತಿ පුරුෂයා පුද්ගලයා මොකද කරන්නේ? ඒ ප්‍රපංච සංඥා සංකාරයන් අනුවම හැසිරෙනවා. අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙම්ම ඇසින් බලා දත යුතු රූප කෙරෙහි. ඒ ඇසින් බලා දත යුතු රූපය කෙරෙහි ප්‍රපංච සංඥා සංකාරයන්ගෙන්ම හැසිරෙනවා. ඒ වගේම සෝතම් පටිච්ච සද්දේච උපජ්ජති සෝත විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චය වේදනා යම් වේදේති සංසංජානාති. කන ශබ්දයක් නිසා සෝත විඥානය උපදිනවා. තුන්දෙනාගේ එකතුව සෝත සම්පස්සය. යමක් ස්පර්ශ වෙයි නම් ඒ විඳිනවා. යමක් විඳින නම් ඒ හඳුනනවා. යම් ශබ්දයක් හඳුනයිද විඳපු යම් ශබ්දයක් හඳුනයිද තම් විතක්කේති ඒට විතර්කණය කරනවා හිතනවා. යම් විතක්කේති තම් පපංචේති යමක් විතර්කණය කරයිද එය තමාට ප්‍රපංච පිණිස ප්‍රමාද පිණිස පවතිනවා. එදා ඉඳන් අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙම්ම කනින් අසා දත යුතු සද්දේ කෙරෙහි ඒ ප්‍රපංච සංඥාවන් පුරුෂයා යටත් කරනවා. ඒ ප්‍රපංච සංඥාවන් අනුව හැසිරෙනවා. ඒ විදිහටම නාසය දිවට ශරීරයට මනසට කියන ආයතන හයටම මේ විදිහට පෙන්වවදාලා. අපි මේ ගැන පොඩ්ඩක් හොඳට විස්තර කරලා බලමු. මම මේිට පෙර දේශනා කළ පටිච්ච සමුප්පාදය ආදී ධර්මයන්ගෙන්ද මතක් කළේ මෙන්න මේ කාරණා ටිකමයි. චක්කුම් පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චය වේදනා යං වේදේති තං සංජානාති කියන ටික ගත්තොත් පින්වතුනි මෙන්න මේ ටිකේ ඇසත් රූපයක් දෙක නිසා චක්කු විඥානය උපදිනවා. තුන්දෙනාගේ එකතු චක්කු සම්පස්සයයි. ඒ ස්පර්ශ වෙච්ච අරමුණ විඳිනවා. විඳපු රූපය හඳුනනවා.
උන දැන් අපි යම් වේදනාවක් ආපු රූපය දැන් හඳුනනවා කියනකොට පින්වතුනි හැඩ සටහන වර්ණ සටහන හඳුනන කමම පෙනෙන කමම පමණයි. මේ ටික තුල තියෙන්නේ විපාක මාත්‍රයක්. මේ පෙනෙන ඇහැ රූප චක්කු විඥානය තුන්දෙනාගේ එකතු චක්කු සම්පස්සේ ස්පර්ශය වෙච්ච අරමුණ විඳිනවා විඳින අරමුණ හඳුනනවා කියන ටික ගත්තාම පෙනීම මාත්‍රයක්. මේ තුල රාගය, ద్వේෂය, මෝහය කියන අකුසල ධර්ම නැහැ. අලෝභය, අද්වේෂය, අමෝහය කියන කුසල ධර්ම නැහැ. ඒ වගේම විචිකිච්ඡානුසය, දිඨානුසය, කාමරාගානුසය, පටිඝානුසය, මානානුසය, අවිජ්ජානුසය, භවරාගානුසය කියන සප්තානුසය නැහැ. මේ තුල පෙනීම මාත්‍රයක් විතරයි තියෙන්නේ. ඒ ඇස් ඉදිරි පිටට එන රූපය මහ භූතයන්ගේ උපාදාය රූපයක්. මහ භූතයන් ඇසුරු කරගෙන පවතින පැහැසටහනක්. ඒක අයිති මහ භූතයන්ගේ පැත්තට. කිසි වෙලාවක ඒක ඔසවලා ගන්න පුළුවන් කමක් නැහැ. අපි උපමාවක් කළොත් වතුරක යම් ඡායාවක් පතිත වෙලා තියෙයි නම් ඇහින් බැලුවහම වතුරේ තියෙන ඡායාව පෙනෙනවා. හැබැයි කිසිම වෙලාවක වතුර ටික තියෙද්දි පෙනෙන ඡායා රූපය විතරක් ඔසවලා ගන්න බෑ. ඒ වගේම පෙනෙන දේ අල්ලන්න කියලා අත දැම්මොත් අත වතුර හැපෙනවා මිසක පෙනෙන දේ අහුවෙන්නේ නැහැ. වතුර උදව් කරගෙන වතුර ඇසුරු කරගෙන පවතිනවා. නමුත් පෙනෙන ඡායා රූපේ වතුර නෙවෙයි. ඒ වගේ ඇස් ඉදිරි පිටට සවිඥානික වේවා අවිඥානික වේවා කුමන විදිහේ රූපයක් පෙනුනත් ඒ පෙනෙන හැම රූපයක්ම පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහ භූත ටික නිසා විශේෂයෙන්ම පඨවිය නිසා ඇසුරු කරගෙන පවතින වර්ණ සටහන් මාත්‍රයක්. ඒක කිසිම වෙලාවක සතර මහා ධාතුව තියෙද්දි පෙනෙන පැහැසටහන විතරක් ඔසවලා ගන්න පුළුවන් කමක් නැහැ. අපි අල්ලන්න කියලා අත දැම්මොත් ඒ වර්ණ සටහන පිහිටි මහ භූතයන්ගේ අත හැපෙනවා මිසක වර්ණ සටහන හසු වෙන්නේ නැහැ. මම ඒ ටික මතක් කළේ මහ භූතයන්ගේ උපාදාය රූප කියන කාරණාව පැහැදිලි කරන්නට. මහ භූතයන්ගේ කියන දෙයින් කියනවා ජලයේ පතිත වෙලා තිබුණත් මේ පැහැසටහන ඒක ඔසවලා ගන්න බෑ. අයිති ජලයේ පැත්තටයි. ජලයේම ඇසුරු කරගෙන පවතින්නේ වගේ මේ පෙනෙන හැඩසටහන් එතන තියෙන මහ භූත රූපය උපාදාය කරගෙන ඇසුරු කරගෙන පවතිනවා. ඒ මහ භූත ටික විසිරෙනකොට ඒ පැහැසටහනත් නිරුද්ධ වෙලා යනවා මිසක කිසි වෙලාවක පෙනෙන මේ පැහැසටහන වර්ණ සටහන පමණක් ඔසවලා ගන්නට බෑ. අන්නේ බඳු අරමුණු මාත්‍රයක් තමයි යං වේදේති තං සංජානාති කියන තැනට එනකන් තිබුණේ. පිරිසිදු ස්කන්ධ ටිකක් තිබුණේ. යං සංජානාති තම් විතක්කේති. යමක් හඳුනයිද හඳුනන දෙයට හඳුනන හැඩේ බලාගෙන හඳුනනවා කියන්නේ ඒ පෙනෙන රූපේ රවුම් බව හෝ හතරස් බව හෝ වර්ණ සටහන් වර්ණවත් බව හෝ විඳපු අරමුණේ ස්වභාවය ලක්ෂණය හඳුනනවා. හඳුනන දෙයට අපි හිතනවා මේක ගහක්, කොහොඹ ගහක්, අඹ ගහක්, මිනිසෙක්, කාර් එකක්, වාහනයක්.
කුමන ආකාරයකට හරි හඳුනන දෙයට හිතනවා. අපි කියමු මේක ගහක්, කොඹ ගහක් කියලා අපි හිතුවා. යම් විතක්කේති තම් පපංචේති. ප්‍රපංච කියලා කියන්නේ ප්‍රමාද කරනවා කියන එක. ප්‍රමාදය කියන එක. ඒකට තියෙනවා තණ්හා, මාන, දිට්ඨි කියන තුන් ආකාරයකින්. තණ්හා කියන්නේ මගේ කියලා ගන්න එකට. මාන කියලා කියන්නේ මම කියන එකට. දිට්ඨි කියන්නේ මගේ ආත්මය කියන එකට. මගේ ආත්මයයි කියලා ගන්න ටිකට තමයි තණ්හා, මාන, දිට්ඨි කියලා කියන්නේ. මගේ දරුවා, මගේ ගෙදර, මගේ ගහ, මගේ ඉඩම, මගේ වත්ත, මගේ ගම, මගේ රට, මගේ ලෝකෙ කියලා මේ තණ්හාව කියන එක අනන්ත විශ්වය දක්වා විසිරෙන්න පැතිරෙන්න පුළුවන්. ඒ වගේම මගේ ඇහැ, කන, දිව, නාසය, ශරීරය කියලා අභ්‍යන්තරව ආධ්‍යාත්මික පැත්තට එන්නත් පුළුවන්. බාහිර පැත්තට යන්නත් පුළුවන්. මේ මමයි කියලා හිතනකොට මානය. මගේ කියලා හිතනකොට, මම කියලා හිතනකොට දෙකම තව පැත්තකින් මානයක් තියෙයි. අහංකාර, මමෙන්කාර. මේ මගේ ආත්මයයි කියලා හිතනකොට, මේ තව ආත්මයක් කියලා හිතනකොට දිට්ඨිය. එතකොට ඇස් ඉදිරි පිටට ආවේ මහ භූතයන්ගේ උපාදාය රූපයක් තමයි. ඒ උපාදාය රූපය තමයි බින්දේ. ඒක හැඩේ තමයි හැඳුන්වන්නේ. හඳුනන දෙයට අපි හිතනවා. හැබැයි හිතන්නේ කොහොමද? ප්‍රපංචයන්ට නිස්සෘත. තාම ප්‍රපංච නෙමෙයි. ප්‍රපංච ඇති වෙන්න පුළුවන් විදිහට තණ්හාව ඇති වෙන්න පුළුවන්. මානිය ඇති වෙන්න පුළුවන්. දිට්ඨිය ඇති වෙන්න පුළුවන් ආකාරයට හිතනවා. යම් සංජානති තම් විතක්කේති. යම් විතක්කේති තම් පපංචේති. යමක් විතර්කණය කළා නම් තම් පපංචේති. ඒක අපිට ප්‍රමාද කරවනවා. ඒක අපිට තණ්හා, මාන, දිට්ඨි ඇති වෙනවා. ප්‍රපංච කියලා කියනකොට පින්වතුනි අපි පටිච්ච සමුප්පාදයේදී භව කියලා කිව්වේ. ඒ කියන්නේ ඒ වගේ මට්ටම. ඒ කියන්නේ තණ්හා වශයෙන්, මාන වශයෙන්, දිට්ඨි වශයෙන් කෙලෙස්යන්ගෙන් යුක්ත මනෝ විඥාන මට්ටමක් ඇති වෙලා. ඇස් ඉදිරි පිටට ආපු රූපය තින්න සංගති පස්සෝ පස්සපච්චය වේදනා යම් වේදිති තං සංජානාති. ඔන්න වර්ණ සටහනක් ආවා. ඒක හැඩේ හැඳුනුවා. තණ්හාව ඇති වෙන විදිහට, මානිය ඇති වෙන විදිහට, දිට්ඨිය ඇති වෙන විදිහට තමයි හිතන්නේ. යං චේතේති යං සංජානති තම් විතක්කේති. ඒට හිතනවා. යම් විතක්කේති තම් පපංචේති කියලා කියන්නේ යමක් විතර්කණය කළා නම් ඒක ප්‍රපංච වෙනවා. දැන් අපි දැනගන්නේ කොහොමද? ඉදිරියෙන් ආපු වස්තුව කෙනෙක් කියලා, ඉදිරියෙන් ආපු වස්තුව මගේ කියලා, මම කියලා, මගේ ආත්මය කියලා, පුද්ගලයෙක් කියලා, නැත්තම් අපි ඉස්සෙල්ලා හිතපු විදිහට ඒ හැඩේ කොහොඹ ගහක් කියලායි දැනගත්තේ. යම් විතක්කේති තම් පපංචේති. යම් පපංචේති යමක් ප්‍රපංච වුණා නම්, අන්න දැන් ප්‍රපංචයක් හැදුනා නම් ඒ ප්‍රපංචයේ මුල් කාරණාව කරගෙන අතීත, අනාගත, වර්තමාන කියන තුන් කාලෙම පුද්ගලයව යට කරනවා. මේ අතීත, අනාගත, වර්තමාන කියන තුන් කාලෙම ප්‍රපංච සංඥා සංකාරයන් අනුව හැසිරෙනවා. දැන් තමන්ට ප්‍රපංච සංඥාවක් ඇති වුණා. ඉදිරියෙන් තියෙන වස්තුව කොහොඹ ගහ කියලා දැනුමක් ඇති වුණා. දැන් මේ ඇති වෙච්ච එක ප්‍රමාද කරනවා අතීත, අනාගත, වර්තමාන කියන තුන් කාලෙම. දැන් කතා කරන්නේ මම කොහොඹ ගහක් දැකලා තියෙනවා. ඉස්සර කොහොඹ ගහක් මම දැක්කා කියන තැනින් තමයි කතා කරන්නේ. දැන් කොහොඹ ගහක් මං සිහි කරනවා කියන තැනකින් තමයි කතා කරන්නේ. මං කොහොඹ ගහක් බලන්න යනවා කියන තැනකින් තමයි කතා කරන්නේ. ඊට පස්සේ තියෙන දේ තමයි
තතෝ නිදානම් පුරිස්සෝ ප්‍රපංච සංඥා සංකා සමුදාචරಂತಿ චක්කු විඤ්ඤේසු රූපේසු. අනේ ඇහෙන් දත යුතු ඒ රූපයෙන් තුන් කාලෙම ප්‍රපංච සංඥාවෙන් එයාව යට කරනවා. ඊගාව දවසකටත් ඇහැට රූපේ ගැටිලා චක්කු විඥානය ඉපදිලා අරමුණ විදලා හඳුනනකොටම මේ හැඳිනීම එනකොටම අන්න ප්‍රපංච සංඥාව ඉදිරිපත් වෙනවා. ශනිකවම සිහි කරගන්නවා කොහොඹ කියලා. එතකොට හිතන්නේ කොහොඹ ගහ දැකපු හින්දා කොහොඹ කියලා හිතුණා කියලා. මුලින්ම සැරේ ප්‍රපංච සංඥාව ඇති කරගත්තා. දෙවනුවට දැන් වර්තමානයේ පේනවා නම් ඇහැට රූපේ පෙනෙනවත් එක්කම සංඥාව පහළ වෙනවත් එක්කම ප්‍රපංච සංඥාව සිහි කරගන්නවා කොහොඹ කියලා. අනාගතයටත් එහෙමයි කොයි වෙලාවක හෝ ඇස් ඉදිරි පිටට මේ රූප සංඥාව පහළ වෙනකොට යම් වේදේති තං සංජානාති කියලා මේ හඳුනන මේ හැඩය පැමිණෙනකොටම මොකද වෙන්නේ? මේ ප්‍රපංච සංඥාවම ඉදිරිපත් කරගන්නවා ඉදිරිපත් වෙනවා කොහොඹ ගහ කියලා. දැන් අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙම මේ ප්‍රපංච සංඥාවන් අනුවම අපි කටයුතු කරනවා අනුවම ගමන් කරනවා. කොහොඹ ගහක් දැක්ක කොහොඹ ගහක් දැන් සිහි කරන්න පුළුවන් කොහොඹ ගහ බලන්න පුළුවන් කොහොඹ ගහ පේන්නේ කියලා. ඔය විදිහටමයි සවිඥානික අරමුණක් ඇත්තටම රූපවල යම් වේදේති සංජානාති කියන තැනට එනකොට සවිඥානික අවිඥානික වෙනසක් නැහැ ඒ වර්ණ සටහනේ. අවිඥානික වස්තුවක හැඩ සටහනක් පෙනෙන එකත් අපි සවිඥානිකයි ආත්මයක් ආත්මනීයයි කියලා හිතාගෙන ඉන්න වස්තුවක රූපයක හැඩ සටහනක් පෙනෙන එකත් අතර වෙනසක් නැහැ සමානයි. එබඳු රූපයක් ඇහැට ගැටිලා චක්කු විඥාන ඊට අනුගතව ඉපදිලා ඒ අරමුණ විඳිනවා විඳින අරමුණ හඳුනනවා හඳුනනකොට දිට්ඨිය ඇති වෙන විදිහට පුද්ගල භාවය ඇති වෙන විදිහට මේ කෙනෙක් සත්වයෙක් කියලා අපි හිතනවා. යම් සංජානාති තම් විතක්කේති යම් විතක්කේති තම් පපංචේති පපංචේති කියනකොට විඥාන මට්ටම දැනගන්නවා කියන එක. නාම රූපච්ඡ විඥාන කියන පරයයන් පෙන්වන්නේ. භවපච්ච උපාදාන පච්ච භව කියන පරයයන් පෙන්වන්නේ. එතකොට ඒ වගේ ප්‍රපංච ඇති වුණා කියලා කියනකොට වැරදි සහගත දැනගැනිල්ලක් ඇති වෙලා. ඒ කියන්නේ ඉදිරියෙන් පෙනෙන රූපයේ වර්ණ සටහන ඒකට අපි විතර්කනේ යන් සංජානති තම් විතක්කේති ඒ හඳුනපු දෙයට අපි හිතුවා පුද්ගල භාවය සත්ව භාවය ආත්ම භාවය ඇති වෙන ආකාරයට හිතපු ආකාරයකට දැනගන්නකොට අන්න ඒ විඥානය ditthi සහගතයි. ඒ විඥානය තෘෂ්ණා සහගතයි. ඒ විඥානය මාන සහගතයි. එතකොට අන්නේ දැනගන්නකොට දැනගත්තේ ප්‍රපංචයකින්. ඊට පස්සේ ඒ දැනගත්ත දේ මුල් කාරණාව කරගෙන අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙම ප්‍රපංච සංඥා සංකාරය අනුවම හැසිරෙනවා. දෙවනුවටත් වර්ණ සටහනක් ඇස් ඉදිරි පිටට එනකොට ඒ රූපය එනකොට මේ අර කෙනා මේ අර පුද්ගලයා කියලා අර ප්‍රපංච සංඥාවම සිහි වෙනවා. අනාගතේටත් බලන්න කියලා ගියාම ඒ රූප සටහන ඇස් ඉදිරි පිටට එනකොට ප්‍රපංච සංඥාවම සිහිපත් කරගන්නවා. මම අහවල් පුද්ගලයා දැක්කා, අහවල් පුද්ගලයාව බලන්න පුළුවන්, සිහි කරන්න පුළුවන් දැන් මට අනාගතයට ගිහිල්ලා දකින්න පුළුවන් කියලා අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙම මේ ප්‍රපංච සංඛාරය අනුව ප්‍රපංච සංඥා සංකාර අනුව
හැසිරෙනවා. මේ විදිහට කනට ශබ්දයක් ඇති වෙනවා. සෝතම් පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥානං. තින්න සංගති පස්සෝ. පස්සපච්චය වේදනා යම් වේදිතී තං සංජානති කියන යම් හඬක් ඇති වෙනවා. ශබ්දයක් ඇහෙනවා. ශබ්දේ කාගේද මොකේද සවිඥානිකද අවිඥානිකද කියලා එකක් නැහැ. ඒ තුළට ආත්ම භාවයක් හෝ අනාත්ම භාවයක් නැහැ. යතහ භූත ස්වභාවයක් තියෙන්නේ. සද්දේ ඇහෙනකොට යම් සංජානනතම් විතක්කේති. මේ කුරුල්ලෙක් කෑ ගහනවා, මිනිස්සෙක් කතා කරනවා, බෙරේක සද්දයක්, කරත්තයක සද්දයක් කියලා අපි හිතනවා. යම් සංජානනතම් විතක්කේති. යම් විතක්කේති තම් පපංචේති. ඒ සද්දේ මනුස්ස සද්දයක්, කුරුල්ලෙක්ගේ සද්දයක්, බෙරේක සද්දයක්, කරත්තයක සද්දයක් කියලා දැනගන්නවා. එදා ඉඳලා එබඳු ශබ්දයක් හමු වෙන හැම වෙලාවකම ප්‍රපංච සංඥාවම ඉදිරිපත් වෙනවා. මට කරත්ත සද්දයක් ඇහිලා තියෙයි, කුරුල්ලන්ගේ සද්දයක් ඇහිලා තියෙයි කියලා මේ එකතු කරපු ප්‍රපංචයේ සද්ද සංඥාවට ගැට ගහලා සිහි කරනවා. වර්තමානයේකත් කුරුල්ලන්ගේ සද්දයි ඇහෙන්නේ, බෙරේක සද්දයි ඇහෙන්නේ, මිනිස්සුන්ගේ සද්දයි ඇහෙන්නේ කියලා ප්‍රපංච සංඥාවෙන්ම ඇසුරු කරනවා. අනාගතයටත් සද්දයක් ඇහෙනකොටම ඒ සද්ද සංඥාව ඇහෙනකොටම ඒ අර කුරුල්ලගේ සද්දේ, ඒ අර කරත්තේ සද්දේ, ඒ අර බෙරේ සද්දේ, ඒ අර මිනිස්යාගේ, ඒ මිනිස්යන්ගේ සද්දේ කියලා ප්‍රපංච සංඥාම සිහිපත් කරගන්නවා. මේ විදිහට ප්‍රපංච සංඥා සංඛා අනුව යද්දී තමයි අපිට ජරා මරණ ශෝක පරිදේව සියලු දුක් දුම්නස් ඇති වෙන්නේ. ඒ දුක ඇති කරන තණ්හා මාන දිට්ඨි කියන කෙලෙස් වැඩිලා දුක ඇති කරන තණ්හාව වර්ධනය වෙන්නේ මෙන්න මේ ප්‍රපංච සංඥා සංකාරයන් තියෙද්දී. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ පුරුෂයා තුල, පුද්ගලයා තුල මේ ප්‍රපංච සංඥා සංකාරයෝ läග නොගනී නම් එයා තුල ප්‍රපංච සංඥා සංකාරයන්ට ඉඩ නැත්තම්, එයා තුල පවතින්නේ නැත්තම් රාගානුසී අවසානයේ ඒකමයි, පටිඝානුසී අවසානයේ ඒකමයි, මානානුසී අවසානයේ ඒකමයි, සියලු දුකේ අවසානයේ වෙන්නේ මෙහෙමයි කියලායි තථාගතයන් වහන්සේ පෙන්වා වදාළේ. එතකොට අපි බලන්න ඕනේ අද දවසේදී ප්‍රපංච සංඥා සංඛා අපි තුල läග නොගනින්ට අපි කුමක් කටයුතුද කියලා. දැන් හොඳට බලන්න චක්කු සෝත ගාන ජීවා කාය මන කියන ආයතන 6 හරහා යම් වේදේති තං සංජානාති කියන තැන කිසිම ද්‍රව්‍යයක් තිබුණේ නැහැ. කාරණාවක් තිබුණේ නැහැ. යථාර්ථයේ සවිඥානික අවිඥානික බවක් තිබුණේ නැහැ. වටිනා නොවටිනාකමක් තිබුණේ නැහැ. හොඳක් හෝ නරකක් තිබුණේ නැහැ. හැබැයි එබඳු අරමුණු ආරම්භය යන් සංජානාති තම් විතක්කේති හොඳයි කියන එක ඇති වෙන විදිහට, නරක කියන එක ඇති වෙන විදිහට, පුද්ගල භාවය ඇති වෙන විදිහට, ආත්ම භාවය ඇති වෙන විදිහට අපි හිතුවහම දැනගැනිල්ලක් ඇති වුණා. ප්‍රපංච සංඥා සංඛාරය ප්‍රපංච සංඥාවක් ඇති වුණා. ප්‍රමාද කරන සංඥාවක් ඇති වුණා. මේ රූපය හොඳ එකක්, මේ රූපය නරක එකක්, මේ රූපය වටින එකක්, මේ රූපය නොවටිනා එකක්, මේ හොඳ කෙනෙක්, මේ නරක කෙනෙක්, මේ පුද්ගලයෙක්, මේ ආත්මයක් කියලා දැනගැනිලි ටිකක් ඇති වුණා. දැන් අද දවසේදී බාහිර ආයතන 6 පැත්තේ
පුද්ගලයෝ ඇති බවට, සත්වයෝ ඇති බවට, කැමැති අය ඇති බවට, අකමැති අය ඇති බවට, හොඳ අය ඇති බවට, නරක අය ඇති බවට, හොඳ දේවල් ඇති බවට, නරක දේවල් ඇති බවට තොර තෝංචයක් නැතුව අපි උදේ ඉඳන් රෑ දවල් හිත ඒවා එක්ක ඇලෙමින් ගැටෙමින් සතුටු වෙමින් දුක් වෙමින් කටයුතු කරනවා කියලා කියන්නේ ප්‍රපංච සංඥා සංකාරයන් අනුව හැසිරෙනවා කියන එකයි. අනේ ප්‍රපංච සංඥා සංකාරයන් අනුව හැසිරෙන මේ මනස තුලයි ලාභ අලාභ යස ආයස නිന്ദා ප්‍රශංසා සැප දුක් කියන ධර්මතා අටකින් පීඩා විඳින්න හම්බ වෙන්නේ. ඒ වගේම ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් කියලා සියලු දුක් හම්බ වෙන්නේ අපිට මෙන්න මේ ප්‍රපංච සහගත මනස තුලයි. අපි අද සිහි කරගන්න පුළුවන් පුද්ගලයෝ සිහි කරගෙන ඒ සිහි කරගත්ත පුද්ගලයෝ නිසා සැප විඳිමින් දුක් විඳිමින් කැමැත්ත ඇති කරගනිමින් අකමැත්ත ඇති කරගනිමින් කටයුතු කරන්නේ මේ ප්‍රපංච සංඥා සංකාරයන් අනුව හැසිරෙන නිසායි. එතකොට ප්‍රපංච සංඥා සංකාරයන් අනුව හැසිරෙනවා කියලා කියන්නේ දුකද විඳිමින් නැවත දුකටද යන හේතු ටිකක් රැස් කරගන්නවා කියන කාරණාව. ඕකට තව කැටි කළා ගත්තොත් ඕකට තමයි ලෝකය කියලා කියන්නේ. ලෝකය කියලා කියන්නේ ඒකට. එතකොට ප්‍රපංච සංඥා සංකා තමා තුල läග නොගනී නම් läග නොගනින්ට හේතුව මොකක්ද? එයා අතීත අනාගත වර්තමාන යන තුන් කාලෙම ප්‍රපංච සංඥාවෙන් තමන්ගේ මනස යටකරන්න දෙන්නේ නැහැ. ප්‍රපංච සංඥාව තමන් තුල ඇතිවෙච්ච ආකාරය දකින්නවා පෙන්නනවා. තව පැත්තකින් මම ඇඟවීමක් කොළු පංච උපාදානස්කන්ධي උදේවැය බලනවා කියලා කියන්නේත් ඕකම. ඔබට ප්‍රපංච සංඥා සංකා අනුව හැසිරෙනවා කියන මනසට තමයි පංච උපාදානස්කන්ධය පරිහරණය කරනවා කියන්නේ. දුව පුතා අම්මා තාත්තා ගෙවල් රන් රෙදි මුතු මැණික් සිහි කර කර ඒවා හොඳ නරක විමර්ශනය කර කර ඒවා ගණන් බල ඉන්න මානසික මට්ටමට තමයි පංච උපාදානස්කන්ධයක හැසිරෙනවා කියලා කියන්නේ. ඒක තුල තමයි දුක ඇති වෙන්නේ. එතකොට මෙන්න මේ ප්‍රපංච සංඥා සංඛාරයන් ඇති උනේ කොහොමද කියන එක බලනවා කියන එක තමයි පංච උපාදානස්කන්ධයේ උදේ බලනවා කියලා කියන්නේ. ප්‍රපංච සංඥා සංඛාරයන් නැති වෙන්නේ කොහොමද කියලා බලනවා කියන එක තමයි මේ පංච උපාදානස්කන්ධයේ වැයano බලනවා කියලා කියන්නේ. තව පැත්තකින්. දැන් අපි බලමු ප්‍රපංච සංඥා සංඛාරයන්. ප්‍රපංච සංඥාවන් අනුව හැසිරෙන්නේ නැතුව ප්‍රපංච සංඥා සංඛාරයන් තමන් තුල läගගෙන බැසගෙන නොසිටිනවන නොසිටින්ට හේතු වෙන කාරණාව මොකක්ද කියන එක බලමු කියන එකයි මතක් කළේ මම. එහෙනම් ආපස්සට යන්නට ඕනේ. ආපස්සට කියලා කියන්නේ දැන් මම පුද්ගලයෙක්ව දැක්කා, මම ළමයව දැක්කා, මට ළමයව සිහි කරන්න පුළුවන්, මම ළමයව බලන්න යනවා කියලා ඔබට සිහි කරන්න පුළුවන්කම තියෙනවා කියන්නකෝ. ඔන්නෝක තමයි තුන් කාලෙම ප්‍රපංච සංඥාවකින් ඔබව යට කළා. මේ තුන් කාලෙකින් අතීතය අනාගතය වර්තමානය කියන කාලත්‍රය මුල් කරගෙන Taman තුල උපදින මේ අදහස. දැන් ඕක ප්‍රපංචය කියලා කියන්නේ තව පුද්ගලයෙක් සත්වයක් කියන දිට්ඨිය තියෙනවා. මගේ ළමයා කියලා ඕකේ තියෙනවා තණ්හාව. මගේ ළමයා කියනකොට මාන්නයක් තියෙනවා. මමත් ඉන්නවා මගේ ළමයා තියෙනවා. අහංකාර මමින්කාර දෙක තියෙනවා. ආදරේ සෙනෙහස කියන තැනකින් තණ්හාව තියෙනවා. තව සත්වයක් පුද්ගලයෙක් මමත් සත්වයක් පුද්ගලයෙක් මගේ දරුවා තව සත්වයක් පුද්ගලයෙක් කියන තැනක දිට්ඨිය තියෙයි. මගේ දරුවාව සිහි කරගෙන ඉන්න මමත් දරුවත් කියන තැනක තියෙන තණ්හා මාන දිට්ඨි කියන ප්‍රපංච ටික. දැන් ඒක ඇති වෙච්ච හැටි බලන්න අපි යනවා ආපස්සට යනවා දැන්. එතකොට එහෙම ගියාම දැන් බාහිර රූපේ පැත්තේ මගේ දරුවා ඉන්නවා කියන හැඟීම තමයි දැන් ප්‍රපංච සංඥාව. හිතියා ඉන්නවා එයා වළඳ පුළුවන් තුන් කාලෙම. ඒකම ඉස්සරහට ගියාම අපි
මේ ප්‍රපංච සංඥාව ඇති උනේ කොහොමද? දැන් හොඳට දන්නවා ප්‍රපංච කියන්නේ ප්‍රමාද කරනවා. මගේ දරුවා කියලා සිහි කරගෙන රාගය ඇති කළා, ද්වේෂය ඇති කළා, මෝහය ඇති කළා සසර ප්‍රමාද කරවන්න මේක හේතු වෙන නිසා මගේ දරුවා කියන එක ප්‍රපංච සංඥාවක්. දැන් ප්‍රපංච සංඥාව Taman තුල ඇති උනේ කොහොමද කියන එක බලන්න යනවා අපි. ගියාම අපිට හම්බ වෙනවා මේ ප්‍රපංච අත්දැකීමට ප්‍රපංච සංඥාව Taman තුල läගගත්තා කියලා කියන්නේ ඒ ගැන දැනුමක් ඇති වෙච්ච එකට විඥානයේ පිහිටියකට Taman තුල ප්‍රපංච සංඥා සංකාරය සමුදාචරಂತಿ Taman අනුව හැසිරෙනවා läග ගන්නවා Taman තුල පවතිනවා කියන්නේ එහෙම දැනුමක් ආව කියන එක හරි එහෙම දැනුමක් ආවේ සත්වයක් කියලා පුද්ගලයෙක් කියලා දරුවා කියලා හිතපු නිසායි යම් විතක්කේති කියලා පේනවා. යම් විතක්කේති යමක් විතර්කණය කළා නම් යම් විතක්කේති විතර්කණය කළේ මොකේද? යම් සංජානාති යමක් හඳුනයි නම් ඒකට. මොකද්ද හැඳුනේ? යමක් විඳීද ඒක හැඳුනුවා. මොකද්ද විඳේ? චක්කු සම්පස්සේ. චක්කු සම්පස්සේට හේතුනේ මොකද්ද? ඇහැයි රූපයයි. මොකද්ද රූපය? ඇහැ මහ භූතයන්ගේ උපාදාය රූපයක්. ඇහැට පෙනුනේ මහ භූතයන්ගේ උපාදාය වූ වර්ණ සටහනක්. අන්න වර්ණ සටහනක් තමයි එහෙනම් විඳලා තියෙන්නේ. ඒක තමයි හඳුනලා තියෙන්නේ. ඒ හඳුනපු එකට තමයි මගේ දරුවා කියලා හිතලා තියෙන්නේ. ඒ හිතපු නිසා ඒ සටහන මගේ දරුවා කියන දැනගැනිල්ල ඇති වෙලා. අනේ අතීතයේදීත් වර්ණ සටහන පැත්තේ නම් මගේ දරුවා කියලා කෙනෙක් හෝ පුද්ගලයෙක් හෝ ඒබඳු ස්කන්ධයක් රූපයක් තිබිලා නැහැ. ඇස් ඉදිරි පිටට ආපු රූපෙට නැත්තම් රූප සංඥාවක් පහළ වෙනකොට ඒ හඳුනන හැඩයට මගේ දරුවා නැත්තම් පුද්ගලයෙක් ළමයෙක් සත්වෙක් කියලා හිතුවා. හිතුවාම නිසා හිතපු නිසා නේද මෙහෙම දැනගත්තේ. මෙහෙම දැනගත්ත එක මුල් වෙලා නේද මගේ ළමයා දැක්කා මගේ ළමයා ඉන්නවා මගේ ළමයා බලන් යන්න පුළුවන් කියලා තුන් කාලෙම මාව යට කරන්නේ. කිව්වහම මම මේ කෙනෙක්ව පුද්ගලයෙක්ව සිහි කර කරනවා කියන්නේ ඉන්නවා කියන්නේ ප්‍රපංච සංඥාවකින් හැසිරෙනවා කියන එක. ප්‍රපංච සංඥාවකින් හැසිරෙන්නේ මම මේ ප්‍රපංච සංඥාව ඇතිවෙච්ච ආකාරය ආපහු ගිහිල්ලා බැලුවේ නැති නිසායි කියලා හොඳට පේනවා. එතකොට හොඳට පේනවා ආපහු ගියාම ඇස් ඉදිරි පිටට ආපු ස්කන්ධ මාත්‍රයක්. ඒකට පුද්ගල භාවය ඇති වෙන්න හිතලා හිතපු නිසා මේ බඳු සංඥාවක් ඇති වෙලා කියලා දැනගැනලා ඇති වෙනකොට එයාට අතීතයේදී දරුවගේ හෝ පුද්ගලයේ රූපයක් සිහි කරන්න බැරි වෙනව නුවණක් තියෙන කෙනාට. මොකද මේ රූපයේ දරුවා මේ රූපයේ පුද්ගලයා මේ රූපයේ කෙනෙක් කියන දැනුමක් Tamanට ඇති වුණා නම් ඒ දැනුම ඇති උනේ කවර තැනක ඉඳලාද කියලා යට පේනවා. ඒ කියන්නේ ඇස් ඉදිරි පිටට ආව රූපය වෙනමම එකක්. ඒකට පුද්ගල භාවයකින් හිතුවාම පෙනෙන දෙයට පුද්ගල භාවයෙන් හිතපු තැන නිසයි පුද්ගලය කියන දැනගැනිල්ල ප්‍රපංච සංඥාව ඇති වෙලා තියෙනවා. දැන් ප්‍රපංච සංඥාව සිහි කරගෙන දුක් දුම්නස් විඳිනවා. ඒ වගේම ප්‍රමාද වෙන විදිහේ කෙලෙස් කර්ම ඇති කරගන්නවා. දුක සහ කෙලෙස් කර්ම ඇති කරගන්න හේතු වූ ඒ ප්‍රපංච සංඥාව ඇති උනේ ප්‍රපංච සංඥාව ඇති වෙන විදිහට තං විතක්කේති විතර්කණය කළ නිසායි. විතර්කණය කළේ යන් සංජානාති හඳුනපු අරමුණට හැඳුනේ වර්ණ සටහනකුයි. හඳුනලා තියෙන වර්ණ සටහනක් හිතලා තියෙන පුද්ගල භාවයෙන් ඊට පස්සේ දැනගත්තේ වර්ණ සටහන පුද්ගලයෙක් කියලා. කියන සිද්ධිය හෙළි වුණාම ඔබට දැන් බාහිර ඉන්න දරුවා සිහි කරන්නත් බෑ. අනාගතයට ගිහිල්ලා සිහි කරන්නත් බෑ. අනාගතයටත් ඔබට තේරෙනවා ප්‍රපංච සංඥාව මං සිහි කරගන්නේ. දරුවා කියලා බලන්න ගියාම වෙන්නේ මොකද්ද? සැබෑවටම දරුවා පේනව නෙමේ. ඇස් ඉදිරි පිටට වර්ණ සටහන එනකොට ඒ සංඥාව පහළ වෙනකොටම මේ ප්‍රපංච සංඥාව සිහි කරගන්නවා නේද? මේ දරුවා මිනිසෙක් කියන
මේ ප්‍රපංච සංඥාවම සිහි කර ගන්නව නේද? අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙම මගේ මනස තුල ඇති ප්‍රපංච සංඥාවම සිහි කරගෙන ජීවත් වෙලා තියෙනවා මිසක බාහිර ඉන්න කෙනෙක්ව කවදාවත් ඇසුරු කරලා තියෙනවා නෙමෙයි නේද කියලා දකින්න පුළුවන් දවසක් එනවා. ඒ වගේමයි චක්කුම් පටිච්ච රූපේ උප්පයි චක්කු විඥාන තින්න සංගති පස්සෝ. මේ චක්කු සම්පස්සය නිසා අරමුණක් විඳින අරමුණ හඳුනනවා. හඳුනන එකට මේ මගේ මුදල් ටික මේක මෙච්චර වටි මේ මගේ රත්තරන් මේවා මෙච්චර වටිනාකමක් තියනවා කියලා තණ්හාව ඇති වෙන විදියට හිතනවා. තණ්හාව ඇති වෙන විදියට හිතනකොට මේ අරමුණේ විඥානයේ පිහිටනවා ප්‍රපංච සංඥාව පිහිටනවා මේ රත්තරන් මේවා මෙච්චර වටිනවා මේවා සල්ලි මේවා මෙච්චර වටිනවා කියලා දැනගැනින්නක් තියෙයි. ඊට පස්සේ මට මෙච්චර සල්ලි තියෙයි මෙච්චර රත්තරන් තියෙයි කියලා හිතින් හිතන්න පුළුවන්. ඒ වගේම අතීතේ මට මෙච්චර තිබුණා දැන් මෙච්චර තියනවා කියලා අපි ඒ අනුවම හිතනවා. හිතා ප්‍රපංච සංඥාවකින්ම සතුට වෙනවා. අපි එහෙම හිතන කොටත් බාහිර ආයතන ටික ශුන්‍යයි. මේ විදිහට රූප සංඥාවට තණ්හාව මානෙ දිට්ඨිය ඇති වෙන විදියට හිතලා රූපේ ආරම්භය තණ්හා මාන දිට්ඨිය ඇති කරගන්නවා. ප්‍රපංචය ඇති වුණා කියන්නේ විඥාන මට්ටම ඇති කරගත්තා. ශබ්දයක් අහනවා ශබ්ද රූපයට තණ්හා මාන දිට්ඨිය ඇති වෙන විදියට හිතනවා දැනගන්නවා කියන්නේ ඇති වුණා. නාසයේ ගන්ධයේ දිව ශරීරයේ කියන මේ ආයතන ටිකටත් අරමුණු හම්බ වෙනකොට තණ්හාව ඇති වෙන විදිහට මම හෝ මගේ හෝ කියලා මානය ඇති වෙන විදිහට තව සත්වයක් පුද්ගලයෙක් ආත්මයක් කියලා දිට්ඨිය ඇති වෙන විදිහට හිතුවහම ඔබේ මනස තුල නිතතිම ලෝකයක් ගොඩ නැගිලා ඇති ලෝකය කියන්නේ වෙන මොකුත් නෙමෙයි ප්‍රපංච සංඥාව ගොඩාක් Taman තුල ගොඩ ගැහිලා ඇති බාහිර ස්පර්ශ ආයතන හය පැත්තේ බොහෝම වටිනා කැමැත්ත ඇති කරගන්න පුළුවන් දේවල් තිබුණා. ඒ වගේම මගේ සහ මම සහ මගේ අය හිටියා ඉන්නවා. ඒ වගේම තව සත්වය පුද්ගලයෝ ඉන්නවා කියන හැඟීමක් දැනීමක් ඔබට ඇති වෙලා ඇති. ඒකට තමයි ලෝකේ කියලා කිව්වේ. දැන් ලෝකය කියන එකට තුන් කාලයක් තියෙයි. අතීතෙත් හිටිය දැනුත් ඉන්නවා අනාගතයටත් ඉඳී. මේ විදිහට අතීත අනාගත වර්තමාන කියන මේ තුන් කාලෙම අපිව යට කරන්න පුළුවන්කම තියෙන්නේ මේ ප්‍රපංච සංඥාවන්ගේ ඇතිවීම වගේම නැතිවීම අනුව යන්නේ නැත්තම් සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා කියලා කියන්නේ ඇතිවීම ස්වභාවය හෝ අනුව බලන්න නැතිවීම ස්වභාවය හෝ අනුව බලන්න මේ ඔබට ප්‍රපංච මනසක් ඇති වෙච්ච හැටි හෝ බලන්න ඒත් ප්‍රශ්නේ ලෙහෙනවා නැති වෙන හැටි හෝ බලන්න ඒ කියන්නේ මට සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා සිහි කරන්න පුළුවන් වටිනාකමට සිහි කරන්න පුළුවන් මානෙ මම මගේ කියලා මානෙ ඇති වෙන විදිහට සිහි කරන්න පුළුවන් තව සත්‍ය පුද්ගලයෝ කියලා දිට්ඨිය ඇති වෙන විදිහට සිහි කරන්න පුළුවන් මේ විදිහට සිහි කරන්න පුළුවන්කම ඇති උනේ අරමුණු වලට ඒ විදිහට හිතපු නිසා අරමුණු වලට හිතුවේ ඒ අරමුණු වල ඇත්ත නොදක්ක නිසා නේද කියලා බලනකොටත් ඔබට මේ ස්පර්ශ ආයතන හයේ ශුන්‍යතාවය નિરાයාසයෙන්ම පෙනේ. යම් වෙලාවක ප්‍රපංච සංඥාව තමන් තුලම උපදවාගෙන තමන් තුලම පැවතිලා තියෙනවා. ඒක මේ ස්පර්ශ ආයතන හය තුල මොන විදිහටවත් තිබුණෙත් නැහැ.
තියෙනවත් නෙමෙයි තියෙන්නේද නැහැ කියලා යම් දවසක දැක්කොත් අන්නේ ඔබේ දැකීම ඍජුයි නිවැරදි. ඒකද කියන සම්මාදිට්ඨිය කියලා. යම් වෙලාවක ඔබට මේ ප්‍රපංච සංඥා සංකාරය සහ මුලින්ම මේ ඇත්ත දැකලා බාහිර ආයතන ටිකේ වටිනාකමටවත් පුද්ගල භාවයටවත් මාන්නයටවත් තියෙන කිසිවක් ඔබ දකින්න නැත්තම් තමන් තුළ ඒ අරමුණු දකිනකොට ඒ ගතිය සිහි වෙන්නෙත් නැත්තම් අන්න ඒකට කියනවා ප්‍රපංච සංඥා සංකාරෝ läග නොගනිනවා කියලා. තමන් තුළ läග නොගන්නවා කියලා. läග නොගන්න නම් ප්‍රපංච සංඥා සංකාරය ඇති වෙච්ච ආකාරය පෙන්වන්න. නැති වෙන ආකාරයත් පෙන්වන්න. මේ වර්ණ සටහනට පුද්ගල භාවය ඇති වෙන, සත්ව භාවය ඇති වෙන, මාන්‍ය ඇති වෙන විදිහට හිතුවේ නැත්තම් ඒ අරමුණු පුද්ගලයෙක්, සත්වයෙක්, කෙනෙක් මගේ කියලා දැනගැනින්නක් ඇති වෙන්නේ නැහැ නේද කියලා බලන්න. මෙන්න මේ විදිහට බාහිර ආයතන හයේ සත්‍ය පුද්ගලය ආත්මීය වූ දේවල් තියෙනවා කියලා ඔබට දැනෙන ප්‍රපංච සංඥාව ඇති වෙච්ච හැටි හා ඒක නැති වෙන හැටි හොඳට බලන්න. ඒ බලන එකට උපකාර පිණිස සමත කමඨහනකින් ආනාපාන සතියෙන් හෝ බුදු ගුණ අසුභේ මරණේ මෛත්‍රී ආදී කමඨහනකින් හොඳට ටික ටික හිත සමාධි කර කර ඔබට යම් දැනුමක් ඇති වුණොත් ඒ දැනුම ඇති උනේ මෙහෙම නේද කියලා මේ පෙන්නපු පරයය ඔස්සේ ඇතිවීම නැතිවීම බලන්න. බලලා ආයෙත් හිත සමාධි කරන්න. ඒ සමත විදර්ශනා දෙකට උපකාර පිණිස සීලයක පිහිටන්න. සීලයක පිහිටලා සමත කමඨහනකින් හිත වඩ ප්‍රපංච සංඥාව තමා තුළ ඇති උනේ කොහොමද කියන එක හෝ මේ විදිහට හැසිරුණා නම් ඇති වෙන්නේ නැහැ කියන කම හෝ පෙන්වන්න ඔබට මේ ප්‍රපංච සංඥා සංකාරය තමන් තුළ läග ගන්නාකම සහ මුලින්ම දුරු වෙනවා. ඒකමයි රාගානුසය, පටිඝානුසය, මානානුසය කියන මේ සියලු අනුසය ධර්මයන්ගේ අවසානය. ඒකමයි මේ සියලු දුකේ අවසානය. මේ සියලු දුක අවසන් කරගන්න අපේ ඇස් දෙක පාදන්න ලෝතර බුදුරජාණන් වහන්සේ සාරාංශික කල්පලක්ෂය පෙරම් පුරලා මේ ධම්මස පහල කළ දුන්නු වෙලාවේදී මේක කොහොම හරි තේරුම් අරගෙන මේ ප්‍රපංච ප්‍රමාද කරවන ලෝකෙන් මිදිලා තමන්ගේ නිවීම මිදීම හදාගන්න ඔබ වෙහෙසෙන්න කියලා මතක් කරනවා. ඒකමයි වර්තමානයේදී අපිට කරන්න පුළුවන් උතුම්ම බුද්ධ පූජාව, බුද්ධ වන්දනාව කියන එකත් මතක් කරනවා. ඉතින් මේ දහම් පරයයන් ඒකාන්තයෙන් ඔබේ මනස සුවපත් කරගන්න පුළුවන්. ඒ සුවපත් භාවය ඔබ තුල හදාගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. හොඳයි අපි එහෙනම් අනුමෝදන් කටයුතු තැන් වලට පින් අනුමෝදන් කරමු. මේ තුලින් පහළ වුණා වූ සියලුම කුසල ධර්මයන් ලෝක්‍ය සම්බුද්ධ ශාසනයත් ඔබවත් අපවත් ආරක්ෂා කරන්නා වූ ශාසන මාමක සම්මාදිට්ඨි කල්යාණ මිත්‍ර සිල් දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දිව්‍යංග දිවේශිරු වඩා වර්ධනය කර ගනිමින් දෙවියත් පතන බෝධියකින් උතුම් නිවන සැනසෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාවකං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භෝදයන්තු සිවම් පදං. ඒ වගේම තණ්හා මාන දිට්ඨි කියන ප්‍රපංච ධර්මයෝ හඳුනාගෙන ඒ ප්‍රපංච ධර්මයන් සසර ප්‍රමාද කරන ධර්මයන් දුරු කළ අප්‍රමාදීව ශාසනය හැසිරලා තමන්ගේ විමුක්තිය සාක්ෂාත් කරගන්නට හේතු උපනිශ්‍රේ වෙන මේ දහම් පරයය දේශනා කිරීම සඳහා බොහෝම සද්භාවයෙන් කලන භාවයෙන් අද දවසේදී මේ සඳහා දායකත්වයේ සපයනවා. සඳහන් කළා තියෙනවා දේශකයන් වහන්සේගේ උතුම් කල්යාණ මිත්‍රත්වයේ හොබවන ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි සුමිත්ත කුලරත්න මහත්මයාත් ලතා කුලරත්න මැතිණියත් ඒ වගේම ඒ දෙපළගේ ආදරණීය දරු තිදෙනා වෙන කවිස කුලරත්න පුතණුවන්
නිලංග කුලරත්න පුතුණුවන් ඒ වගේම තුසිකා කුලරත්න දියණිය කියන ඒ දුවා දරුවනුත් ඒ කුලරත්න පවුලේ සියලු දෙනාත් තමයි මේ දේශනාව සඳහා දායකත්වයේ සපයන්නේ. ඒ පින්වත් සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ඇති වේවා කියලා අපි ආශිංසනය කරනවා. ඒ වගේම මේගොල්ලන්ගේ තව ප්‍රාර්ථනාවක් ඒ සුමිත් කුලරත්න මැතිතුමාගේත් ලතා කුලරත්න මැතිණියගේත් වර්ග ඒ දෙපසින්ම වර්ග પરම්පරාගත මිය පරලෝකීය උදෙමෝපිය ගුරු නෑදෑ බන්දු මිත්‍රාදී මියගේ ඥාතිට පින් අනුමෝදන් කරන්ට මේ අවස්ථාවේදී ඒ අයව සිහිපත් කරන ගමන් බෞද්ධ නාලිකාවේ නිර්මාතෘ අපගේ කල්යාණ මිත්‍ර ඒ ධර්ම අපවත් විවාදාල ධර්ණාගම කුසල ධම්මනායක ස්වාමීන් වහන්සේත් මේ මොහොතේ සිහිපත් කරනවා. ඒ වගේම අපිට පැවිදි භාවය ලබා දෙන්න උපකාර කළ ගුරුදේව අපවත් විවදාලා වූ අපගේ ගුරුදේව උත්තමයන් වහන්සේලා වරක් ප්‍රමුඛ සංඝ පීතෘන් වහන්සේලා සිහිපත් කරනවා. ඒ වගේම අප සියලු දෙනාගේම නමින් නැසී ගිය මේ ධර්ම ශ්‍රවණය කරන්නව සියලු දෙනාගේ නමින් නැසී ගිය සියලු ඥාති මිත්‍රාදීන් සිහිපත් කරනවා. ඒ සියලු දෙනාට මේ පින් හේතුයෙන් ඒ සියලු දෙනාගේ ආත්මයන් පරලෝ සුගතිගාමි වෙත්වා. ඒ සියලු දෙනාට ප්‍රාර්ථනීය බෝධිකෙ උතුම් වෙන සැනසෙන්ට මේ පින් හේතුපනිශ්චයම වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඒ වගේම මට හැම වෙලාවෙම නොඑක ආකාරයෙන් මේ දහම් මගේ ශක්තිය ධෛර්යය ලබා දෙන්නා වූ අපේ මාංකල්ල නන්දරතන හාමුදුරුවෝ කොත්මලේ කුමාර කච්චප හාමුදුරුවෝ ඒ වගේම මාංකල්ල සමාහිත හාමුදුරුවෝ ඒ වගේම සදාතිස්ස අපේ ස්වාමීන් වහන්සේ නිරෝධ ස්වාමීන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වෙත්වා. ඒ වගේම වර්තමාන බෞද්ධ නාලිකාව විකාශනය කිරීමේලා පුරෝගාමී කටයුතු කරන අපේ බොරලන්දේ නායක ස්වාමීන් වහන්සේත් ඒ වගේම අපේ රෝහණ ගරුතර මැතිතුමා ඇතුළු පවුලේ සියලු දෙනාත් ඒ වගේම බෞද්ධ නාලිකාවේ මේ සඳහා වැඩ කටයුතු කරන කල්යාණ පුතා හේසාන් ආදී මේ සියලුම දෙනාටත් මේ කරන සාසනික සේවයේ බලෙන් চিරාත් කාලයක් මේ කටයුත්ත යහපත්ව කරගෙන ගිහිලා ලෝකෙට සම්බුද්ධ ශාසනයට මහත් වූ සේවයක් සලසන්නට බෞද්ධ නාලිකාවට හැකි වේවා කියලා තාසින්සනය කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.